මෙත් බුද්ධාභිවන්දන සකල සත සසරින් මුදන්. සම්මා සම්බුදු සරණයි. මෙත් සදහම් විකාශය මෙත් බුද්ධාභිවන්දන අතිඋතුම් සද්ධර්ම දේශනා මාලාවේ ඊටමත් වටිනා සද්ධර්ම දේශනාවක් ශ්‍රවණය කිරීම සඳහා සුපින්වත් ඔබ හැම දෙනාටම මෙත් සිතින් යුතුව ආරාධනා කර සිටිනවා. අද දින ධර්ම දේශනාව සඳහා මෙත් මැදිරි සංකීර්ණයට වැඩම කොට වදාළ ගෞරවනීය ස්වාමීන්ද්‍රයන් වහන්සේ මහනුවර ලංකාතිලක විහාරවාසී වේයන්ගොඩ රත්නශ්‍රී භික්ෂු වේකාශ්‍රමයේ නිර්මාතෘ පරමාචාර්ය පූජ්‍යපාද නීතියගම චන්දිම ස්වාමීන්ද්‍රයන් වහන්සේව පාද නමස්කාර පූර්වකව සාදු නදින් යුතුව පිළිගනු ලබනවා. සාදු සාදු සාදු. අද දින ධර්මානුශාසනාව සඳහා පින්බර ගුවන් කාලය වෙන් කරවා ගනු ලබන්නේ මහභාගයේ පදිංචිව සිටින දයා ෆොන්සේකා මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා විසින් ධර්ම දේශනාව ආරම්භ කිරීම සඳහා ගෞරවනීය ස්වාමීන්ද්‍රයන් වහන්සේට දහත් වට්ටි සහ මල් වට්ටි පූජා කරමින් ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිනවා. සාදු සාදු සාදු. අවසරයි අප පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේ. නමස්කාර පාඨයන් සජ්ජායනා කරමු. පංචශීලයේ සමාදන් වීම සඳහා බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි ပါဏာတိပါတာဝေရမဏီសិក្ខាပဒံ සමාදියාමි อดิงนาดานาเวรมณีสิกขาปดังสมาธิยามิกาเมสุมิจฉาจาราเวรมณีสิกขาปดังสมาธิยามิมุสาวาดาเวรมณีสิกขาปดังสมาธิยามิสุราเมรยมัจจปมาดัฏฐานาเวรมณีสิกขาปดังสมาธิยามิ සාදුනාදයක් පවත්වන්නක. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා
සම්බුද්ධතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා සද්ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සංබුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සංබුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සංබුද්දස්ස භික්ඛවේ මාතුගාමස්ස පංචමං ආවේනිකං දුක්ඛං යං මාතුගාමෝ පච්චුනු හෝති ඒ භාග්‍යවත් වූ දස බලධාරී තථාගත සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේට අපි හැම දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. බුදුරජාණන් වහන්සේගේ සිරිමුව මඩලින් ලෝක සත්වයා වෙත වදාළ ඒ උතුම් ධර්මයටද අපි හැම දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. බුදුරජාණන් වහන්සේගේ මුව මඩලෙන් වදාළ ධර්මයේ අවබෝධත්වයට පත්වුණු ඒ උත්තම උත්තමාවියන් වහන්සේලාටද අපි හැම දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. මේ සදහම් විකාශනයෙහි අනුශාසකත්වයේ ඔබවන එවැගේම හොරණ සීල සුවාරණ වික්ෂු ගිලන් මධ්‍යස්ථානයේහි නිර්මාතෘවර අපේ කල්යාණ මිත්‍ර අවසරයි ගලිගමුවේ ඥානදීප ගෞරවනීය නායක සාන්ද්‍රයන්න් වහන්සේ ඇතුළු මෙරට වාසී ලෝ වාසී පින්නති මහා සංඝරත්නයන් අවසරයි. ඊ타මත්ම සත්පුරුෂව හේතුම් දේශනාව මුළු ලෝකයටම විසුරුවා හරින්නට සදැහැති දායකත්වයේ දරන්නේ මහා භාගයේ පදිංචිව සිටින දයා ෆොන්සේකා මෑණියන්ගේ 85 වෙනි උපන්දිනය නිමිති කරගෙන ඇයට නිදුක් නිරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනා කරන්නටත් ඉක්මන් කලක උතුම් නිවන අවබෝධ කර ගැනීම පිණිසම මේ උතුම් ධර්ම දානමය කුසල් උපකාර වේවා යන ප්‍රාර්ථනාවෙන් ඔයත් මේ පින්කම සිද්ධ කරනවා. ඊට සමගාමීව නැසීමේ පරලොව ගිය පියාණන් වහන්සේ වන ලූෂන් ෆොන්සේකා මහත්මයා සිහිපත් කරලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පවුලට සම්බන්ධ වෙන සීගිය විල්මා පීරස්, සිරිනාත පීරිස් සහ මොවින්ද සිල්වා, මාලනීද සිල්වා යන අයට ඇතුළු සියලු පින් බලාපොරොත්තු වෙන සියලු ඥාති හිත මිත්‍රාදීන් මේ පින් ලැබ උතුම් නිවනටම පත්වේවා යන ප්‍රාර්ථනාවෙන් පින් අනුමෝදන් කරන්න. දරුවන් වන මාලන් ෆොන්සේකා, නෙත්මා ෆොන්සේකා, අර්වින් ෆොන්සේකා සහ මේ පවුලට සම්බන්ධ සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනා කරන්නටත් වැඩම කොට වදාළ ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම දිනෙන් දින අපරට අත්වන භයානක ඉරණම නිවැරදි මගට ගෙනීම සඳහා සියලු දෙනාටම යහපත් සිතුවිලි ඇතිවෙත්වා. ඒ වගේම යහපත් කාලයක් උදා කර ගැනීමට සියලු පාලකයන්ටද බුද්ධිය සහ අවංක භාවය ඇති වේවා යන සත්පුරුෂ සාදු සිත ප්‍රාර්ථනාව ඇතිව ඔයත් මේ ධර්ම දානමේ පින්කම සිද්ධ කරනවා. අම්මගේ අවුරුදු 85 වෙනි උපන්දිනේ නේ. ඉතින් ඒ නිසා අද මම හිතන් ආවේ වෙන ධර්ම කාරණාවක් කියලා දෙන්න. නමුත් 85 නේ අවුරුදු. ඒ නිසා මම කල්පනා කරනවා මේ අර ආවේනික දුක්ඛ සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා.
හරි කුඩයි සූත්‍රය. නමුත් කාරණා ටිකක් දීර්ඝව සාකච්ඡා කරන්න පුළුවන්. ඒ නිසා අපිට මේ ලෝකේ ජීවත් වෙනකොට හිතෙනවා ලංකාව තරම් ජීවත් වෙන්න නුසුදුසු රටක් නැහැ කියලා එනවනේ ආකල්පනේ. ඒවත් හැමෝම තරුණ නිසා හිතෙනවත් ඇතිනේ මේකෙන් කවදා නිදහස් වෙන්නද කියලානේ. ඒක තමයි අපේ සිතේ ස්වභාවය. හැබැයි ධර්මයට අනුව මම ඕක විස්තර කරොත් ඔයත්තන්ට මම මෙහි ඉන්නේ කියලා ආරාධනා කරන්නෙත් නැහැ. යන්නේ කියලා අනාරාධනාවක් නොකර ඉන්නෙත් නැහැ. ඒක තමන්ගේ කැමැත්තක් පරිදි නෙවෙන්නේ. මේ ලෝකේ කවදාකවත් දුක් නැති ලෝක හොයන්නත් නැහැ. කරදර නැති රටවල් හොයන්නත් නැහැ. ඔයත් හොයලා බලන්න එහෙම පුළුවන්ද කියලා? පුළුවන් හොයන්න. බෑනේ. කොරියාව කොයි තැනට වැටුණාද නේ? කොරියාව කියන රට ඉතිහාසය ගැන කතා කරලා බලන්න. කොච්චර වැටිච්ච රටක්ද නේ? හැබැයි මිනිස්සු හැමෝම එකට නැකිට්ටානේ. හැමෝම පඩි නැතුව අපි වැඩ කරන්නම් කියලා කෝ රට වෙනුවෙන්නේ. ඒ නිසා නෙමෙයිද නැකිට්ටේ? ඒ නිසා නැකිට්ටානේ. අද අපි මිනිස්සු හොයාගෙන යන්නේ නැද්ද ඒ රටේ ජීවත් වෙන්න හොඳයි කියලා? යනවානේ. ජපානයේ මිනිස්සු කොච්චර වැටුණාද නේ? අර බෝම්බ ගහපු වෙලාවේ. ඒ මිනිස්සු නැකිට්ටේ නැද්ද? නැකිට්ටානේ. මේ ලෝකේ කොහෙවත් තැනක් හොයන්න නැහැ. මේ ප්‍රශ්න නැති රට මේ රට. ගැටුම් නැති පවුල මේ පවුල. ප්‍රශ්න නැති මේ පන්සල. එහෙම කියලා ලෝකේ කොහෙවත් හොයන්න තැනක් නැහැ. ඒ අපිට දකින්නේ මිනිස්සු රංගපාන විදිහට අපිට හිතෙනවා එතන ප්‍රශ්න හරි අඩුයි කියලා. රංගපාන්න පුළුවන්නේ. මට නම් ප්‍රශ්න හරිම අඩුයි කියලා රංගපාන්න පුළුවන්. ඒක මත අපි උපකල්පනය කරනවා එතන නම් ප්‍රශ්න හරිම අඩුයි මට ෂෝක් අපේ පැත්තේ ගිහිල්ලා ජීවත් වෙන්න තියෙනවා නම් කියලා මිනිස්සුන්ගේ සිතුවිලි තියෙනවා. හැබැයි පූර්වයේ කර කුසල විපාකයක් ලෙස තමයි මම දකින්නේ ධර්මයට අනුව ඔබත් මමත් ඉපදෙලා ඉන්නේ මේ රට. මේක ලෝකෙ කොහෙවත් සමාන කරන්න පුළුවන් රටක් නෙවෙයි. මේක ඉන්දියාවටවත් සමාන කරන්න බෑ. ඇයි එහෙම කියන්නේ? භාග්‍යවතුන් වහන්සේ දැන් අර හැම බණක්ම කියනකොට ගොඩක් දායක මහත්වරුත් කතා කරලා කියන සයින්ස් රෙෆරන්ස් එක මතක් කරන්න. ගත්ත තැන සිහිපත් කරන්න. එතකොට දායකෝ ගැටුමක් ඇති වෙන්නේ නැත්නම් සයින්ස්ලත් එක්කත් ගැටුම් ඇති වෙනවනේ. ඒ නිසා. ඒතර බුදුරජාණන් වහන්සේගේ මහා පරිනිබ්බාන සූත්‍ර දේශනාවේදී සක්දෙවියන්ට කතා කරලා මේ බුද්ධ ශාසනය බාර කරලා ඒ පවතින්න කියලා අදිෂ්ඨාන කරපු රට කොයි රටද? අපේ ලංකාව. එතකොට බුදු කෙනෙක් ප්‍රාර්ථනා කරපු අදිෂ්ඨානය කවදාකවත් වෙනස් වෙන්නේ නැහැ. ඒක වෙනස් කරන්න කිසිම කෙනෙකුට පුළුවන්කමක් නැහැ. ඒ භාග්‍යතුන් වහන්සේ සඳහන් කළා උන්වහන්සේගේ සම්බුද්ධ ශාසනය වසර 5000ක් කල් විරාජමානව පවතින පුණ්‍යවන්තම බිම ලංකාව කියලා. හැබැයි දැන් මේකේ උපදින්න වීසා එකක් අරගන්න බෑනේ. පුළුවන්ද? බෑනේ. මේ හැමෝම ගෙවන්නේ මොන කුසල සංස්කාරයක් නේ? ශ්‍රී මහ බෝධීන් වහන්සේ වැඩ ඉන්නේ. දලදා හාමුදුරුවන් වහන්සේලා 4 නමකගෙන් දෙනමක් වැඩ ඉන්නේ. වැඩිම සර්වඥ ධාතුන් වහන්සේලා වැඩ ඉන්නේ. නේ මහා සංඝයා වැඩ ඉන්නේ කොයි රටේද? අපේනේ. නේ මේ වගේ කාල නෙමෙයි ඉස්සරාවේ. මං හිටියෙත් නෑ. නමුත් ඉතිහාස කතා තියෙනවනේ නේ. වලගම්බා රජුරුවන්ගේ කාලේ බැමිණිතියා කියන සායව ඇත්ත ඉගෙන ගන්නකොට ඉතිහාසය අහලා තියෙනවනේ. තල්ගෙඩි උලා කාලේ ජීවත් වෙච්ච සන්නසලා හිටියේ නැද්ද? එහෙම සන්නසලා හිටියානේ. තල්ගෙඩි නේ ඊටසේ වැලි වලින් කොට්ටයක් වගේ හිසට එකක් හදාගෙන ඇඟිල්ලෙන් අකුරු කර කියලා දෙනවා ළඟ ඉන්න භික්ෂුන් වහන්සේට නේ මේක තමයි ත්‍රිපිටකය මේක රැක ගන්න කියලානේ. ඒකට අම්මලට තියෙන ලොකුම වස්තුව තමයි දරු සම්පතනේ. අම්මට එතනින් එහාට සම්පතක් නැහැ නේ. ගෙවල් දොරවල් යාන වාහන ඉඩ කඩම් වතු පිටි දීපල මේ ඔක්කොම දෙවින වෙනම දරුවෙක් ළඟදී නේ. දරුවෙක් කිල්ලුවොත් දෙන්න බැරි සම්පතක් නැහැ අම්මා කෙනෙකුට තාත්තා කෙනෙකුට නේ. අම්මයි තාත්තයි දෙන්න හිඟා කන්න බහි පාරට දරුවන්ට සක්විති රජකම දීලා. ඒක තමයි අදෝ ඇත්තෝ අම්මලා නිසා අදෝ ඇත්තෝ දන්නවනේ නේ. දරුවෝ වෙනුවෙන් අතහරින්න බැරි දෙයක් නැහැ නේ. දැන් ඔය ඇත්තන්ට හරි ලස්සන සිද්ධියක් කියන්නම්කෝ. ඔය ප්‍රසිද්ධ වැඩිහිටි නිවාසයක ඉන්නවා අම්මා තාත්තා දෙන්නෙක්.
මේ දෙන්නගෙම දරුවෝ 3 දෙනෙක් ඉන්නවා. දරුවෝ 3 දෙනාම විශේෂඥ වෛද්‍යවරු. ඉතින් ලංකාවේ ඇයිද? ලංකාවේ නෙවෙයි පිට රටවල වල. නමුත් අම්මයි තාත්තයි දෙන්න වතු පිටි සියල්ලම විකුණලා අලවි කරලා ඉන්න ගෙදර පවා විකුණලා දරුවන්ට ගන්නවා. කවුද කරන්නේ නේ? හැබැයි දෙමාපියෝ කරනවා. අද ඒ දරුවෝ 3 දෙනාම පිට රට අම්මයි තාත්තයි දෙන්න කොහෙද ඉන්නේ? වැඩිහිටි නිවාසයේ. ඒත් සාප කරනවද? ඒත් නෑනේ. අපි ගියාම බණවලට අපි ළඟට ඇවිදින් ඒ අම්මලා මේ වගේ පුඩි තුණ්ඩු කෑල්ලක ලියලා දෙනවා මේ විශේෂඥ වෛද්‍ය මුල් කෑල්ල ලියන්නේ නැහැ. අගසර්නේ මේක විතරක් ලියලා කියන සයින්හන්සානේ මගේ පුතාටත් ආශිර්වාද කරන්න කියලා. ඉතින් බණ කියලා ඉවරනකොට අහුවන් පස්සේ අම්මා මොකෝ කරන්නේ පුතා කිව්වන් පස්සේ අහවල් විශ්වවිද්‍යාලේ මහාචාර්යවරයෙක් වෛද්‍යවරයෙක් දැන් කියනවා. ඒත් කවදාකවත් නරක දෙයක් ප්‍රාර්ථනා කරන්නේ නැහැ නේ. ඒ කියන්නේ දෙමව්පියන්ට තියෙන ලොකුම වස්තුව තමයි දරුවෝනේ. ඔතනින් එහාට වස්තුවක් නැහැනේ. හැබැයි බුද්ධ ශාසනය රැක ගන්න ගියාම ඔයත්තන්ට දරුවන්ටත් වඩා වටින දෙයක් තියෙනවා. කවුද? සංඝයානේ. ඔයත්ව ගෙදර දානේ ගෙදර කැම ටික හදන්න කලින් කැම ටික හදලා කාටද වෙන් කරන්නේ? සංඝයා වහන්සේලාටනේ. පුතා ඔයා කන්න පස්සේ හාමුදුරුවන්ට දාන ටික දීලා එන්නම්කෝ. එතකන් චුට්ටක් විනාඩි දෙකක් ඉවසන්න බැරිද? කියලා අම්මා මොකක් හරි වෙන කතාවකට අල්ලගෙන දාන ටික අරන් ගිහින් සංඝයා වහන්සේට පූජා කළා තමයි දරුවට කන්න දෙන්නේ නේ. එහෙම රැකපු ශාසනයක් අවුරුදු 5000ක් කල් පවතින කියලා අධිෂ්ඨාන කළේ බුදුරජාණන් වහන්සේ. ඒ නිසා මේ රටේ උපදින්න සංසාරේ මහ පිනක් තියෙන්න ඕන. හැබැයි ඉතින් මෙහෙම දේවලුත් තියෙනවා. අර අකුසල විපාක විදිහට විපාක දෙනකොට ඍත නියාම, බීජ නියාම, ධම්ම නියාම, කම්ම නියාම කියලා නියාම ධර්ම ටිකක් තියෙනවා. එතකොට අධර්මිෂ්ඨ පාලකයෙක් පාලනය කරනකොට අපේ රටේ උපදින්නේ මොකක් නිසාද? රටේ පාපේ නිසාද? නෑ, ඒ මගේ අකුසල කර්මයේ විපාකයක්. මොකක්ද? සක්විති රජ කෙනෙක් වගේ දසරාජ ධර්මයකින් පාලනයක් කරන රජෙක් නැති කාලයක මම උපදින්නේ මගේ කරපු අකුසල විපාකයක්. හරිම ලස්සනට ඔක බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා මේ මිනිස්සුන්ගේ චිත්තසංතානය අපිරිසිදු වෙන්න අපිට බලපාන ප්‍රශ්න පිළිබඳව. මට මතක තියෙන ධම්මචේතිය සූත්‍රය වල. ඉතින් කියනවා රජ්ජුරුව හොරකම් කරන්න පටන් ගත්තොත් පුරෝහිතය හොරකම් කරන්න පටන් ගන්නවා. පටන් ගන්නවද නැද්ද? පටන් ගන්නවනේ. ඒක තමයි ස්වභාවය නේ. එයා එහෙම කරනවාට ඉතින් මට කරගන්න බැරියේ. එනේ ඔක තමයි මිනිස්සුන්ගේ සිතුවිලි වැඩ කරන විදිහ. එතකොට පුරෝහිතය හොරකම් කරනකොට කවුද හොරකම් කරන්න පටන් ගන්නේ? ප්‍රාන්ත පාලනය කරන අය හොරකම් කරන්න පටන් ගන්නවා. ඒ තමයි ස්වභාවය. දැන් ඔක මං රජ කතාව පැත්තකින් තියලා වර්තමානයේ කතා කරන්නම්කෝ. ප්‍රධානිය හොරකම් කරනකොට අනිත් අය හොරකම් කරනවා. ඒ අය හොරකම් කරනකොට ප්‍රාදේශීය සභාවල ඉන්න අය හොරකම් කරනවා. ප්‍රාදේශීය සභාවල ඉන්න අය හොරකම් කරාම ග්‍රාම සේවක හොරකම් කරන්න පටන් ගන්නවා. ග්‍රාම සේවක හොරකම් කරන්න පටන් ගාසේ ගමේ මිනිස්සු හොරකම් කරන්න පටන් ගන්නවා. මම කාටවත් විවේචනය කරනවා නෙමෙයි. හැබැයි එතකොට මොකක්ද අපිට වෙන යහපත? මේ සබහාදහම අපිට ඕන විදිහට පාලනය කරන්න බෑනේ. දෙවිවරු ඉන්නවානේ, වස්ස වලාහක දෙවිවරු ඉන්නවා, වාමක දෙවිවරු ඉන්නවා, වරුණ දෙවිවරු ඉන්නවා, ඉන්ද දෙවිවරු කියලා දේව සභාවයක් ඉන්නවා මේ සබහාදහම පාලනය කරන්න. දැන් ඒකට මම එක උදාහරණයක් කියන්නම්. අපිට වැස්ස ඕන වෙනකොට අපිට වැස්ස වහින්න නැතුව මහා මුහුදට ගිහින් වහිනවා. හුලඟක් ඇවිද. වැඩක් තියනවද? මුහුදට කොච්චර වැස්සත් වැඩක් නැහැ. ආගෙතර අපි දුප්පත් වෙනවා. සබහාදහම අපට විරුද්ධ වෙන්න කටයුතු කරනවා. ඒතකොට තමයි සුලිසුලන් එනවා. නායයන් වෙනවා. වැස්ස ලැබෙන්නේ නැති වෙලා යනවා. මිනිස්සුන්ට දරිද්‍රතාවය ඇති වෙනවා. මිනිස්සු ලෙඩ වෙනවා. ඒ ලෙඩ වුණාම හොඳ කරගන්න බැරි. අන්න එතකොට මොනවද වෙන්නේ? කාල විපත් වලට මුල පුරන්න පටන් ගන්නවා. ඒ කාලෙක අපි වෙදී මිනිස්සෙක් විදිහට ඉපදුනේ ලංකාවේ තියෙන ප්‍රශ්නයක්ද අපේ කර්ම විපාකයේ ප්‍රබල වෙලාද? අපේ කර්ම විපාකයේ ප්‍රබල. මොකක්ද අපේ කර්ම විපාකේ? සුදුසු ධාර්මික පාලකයෙක් නැති කාලෙක පුණ්‍යවන්ත බිමක පුණ්‍යවන්ත මිනිසෙක් කියලා උපදිනවා. ඒක කාගේවත් අකුසල කර්මයක් නෙක මගේ අකුසල කර්මයක්. මොකද්ද මගේ අකුසල කර්මය? මට නෑ සංසාරේ මානසිකත්වයේ සුවපත් භාවයට පත් කරගන්න පුළුවන් දානං සීලං පරිත්‍යාගං අජ්ජවං මජ්ජවං තපං අක්කෝදෝ අවිහිංසාත කංචීත අවරෝධතානේ.
දසරාජ ධර්මයකින් යුක්තව. දැන් ওই කතාවත් පැත්තකින් තියන්න. සත්පුරුෂම්ම කෙනෙක් ලබන්නත් මට සංසාරේ පිනක් තියෙන්න. ඕනද නැද්ද? ඕනනේ. මම හැමදාම බණ කියද්දි බොහෝ අවස්ථාවලදී සඳහන් කරනවා. මට සත්පුරුෂම්ම කෙනෙක් පුතා හම්බුනේ නැත්තම් ඔයත් හිතලා බලන්න ගූතකාදක කියන പ്രേත ලෝකෙ ඉපදිලා මම හිටියානම් තිරිසන් ලෝකෙක මම ඉපදිලා හිටියානම් අණ්ඩජ ජලාබජ උපපාතික සංසේදක කියන අවස්ථා හතරෙනි සත්‍යයක් උප්පත්තිය ලබන්නේ. බිත්තර කටුවක ඉපදිලා ඉඳලා හිතලා බලන්නකො කුකුල් පැටියෙක් වෙලා ඉපදිලා ඉඳලා එතනින් චුත වෙනකොට මොකාක්කෝ කර්ම නිමිත්තක් ප්‍රබල වෙලා පූර්වය කරපු කුසලයක් මාතෘ ගැබක පිරිසිඳ ගන්නවා ඔබයි මමයි ඇවිදින්. ඒ අම්මා සත්පුරුෂ වුණා නම් මොකෝ කරන්නේ? අම්මා සත්පුරුෂ වුණා නම් අම්මා දරුවව නැති කරන්නේ නැද්ද බඩේ ඉන්නකොටම? ඔයත් අහලා නැද්ද? දරුවක කුසක පිළිසිඳ ගත්ත ගමන්ම දරුවා මරලා දාන අම්මලා නැද්ද? ඕන තරම් ඉන්නවනේ. ඒ බෙහෙත් පාවිච්චි කරන අම්මලා තාත්තලා නැද්ද? ඉන්නවනේ. දැන් ඔය 2015 16 වගේ විශ්වවිද්‍යාලයකින් සංගණනයක් කළානේ. දැන් අපේ රටේ ප්‍රවෘත්ති වලට පවා පෙන්වනනේ. ගබ්සාපෙති. හිතන්න ඔබ ගිහිල්ලා ඉපදුනා නම් ඒ අම්මගේ කුසක අවුරුදු ගාණක් තිරිසන් ආත්මික ඉපදිලා, പ്രേත ලෝකෙක ඉපදිලා, නිරලෝකෙක ඉපදිලා අවසාන චුතිසිත අවස්ථාව සම්බන්ධ වුණා මගේ පූර්ව කුසල අරමුණක් කෙරෙහි. මම මාතෘ ගර්භයක පිළිසිඳ ගන්නකොට මේ අම්මා කලබල වෙලා හිතුවා නම් කාලකන්ණිය කදනට වඩා හොඳයි මූ මරලා දානවන් කියලා මැරුවා නම් මම එතනින් චුත වෙලා යන්නේ පටිගයක් එක්කද මෛත්‍රීසිතකින්ද? පටිගයකින්නේ තරහසිතකින්නේ. එහෙනම් තරහසිතකින් යන කෙනෙක් ආපහු මනුෂ්‍ය ලෝක උපදීද? උපදින්නේ නැහැ නේ. ඉදිරියටලා බලන්න ඔච්චර ඔක්කොම පැත්තකින් තියලා අම්ම කෙනෙක් ලැබෙන්නේ. නේ? තාත්තා කෙනෙක් ලැබෙන්නේ. සහෝදරයෝ ටිකක් ලැබෙන්නේ. නේ? අම්මොන්චිල්ලාවේ දාලා පද්දනකොට අක්කා වුණ කුඩා කාලේ දනිත් පැත්තේ පෙරළුවා. මොනවා කරන්නද නේ? නඩු දාන්නද? ඔබ නිකමට හිතලා බලන්න පුංචි අවස්ථාවන් ගොඩක්. අම්මා ඇඳේ තියලා ඔයත් යනකොට අක්කා හෝ අයියා වැඩිමල්නේ. මුණින් අතට හරවලා යනවා කොට්ටේට ඔළුව වැහෙන්න. ඔළුවයි නහයි කටයි ඔක්කොම ටික වැහියන් කියලා. ඉවරයිනේ. ඔයත් නිකමට හිතලා බලන්න. මේ ඔක්කොම ලැබිලා ඉන්න අතීතේ කරපු කුසල විපාකයක් නෙමෙයි. සත්පුරුෂයෙක් මට ලැබෙන්න. නේ? අපි පුංචි තැන හිතුවොත් එහෙම අපට ලොකු දෙයක් ගැන හිතලා අරමුණු ඇති කරගන්න පුළුවන්. අම්මා ලැබෙන්න, තාත්තා ලැබෙන්න, සහෝදරයෝ ලැබෙන්න, අසල්වාසීන් ලැබෙන්න. නේ? අපිට එහෙම සත්පුරුෂය නැති වුණා නම් ඔය ඇත්තන්ට ඔහොම ඉන්නත් බෑ, මට මෙහෙම ඉන්නත් බෑ. පුළුවන් නේද? අපිට මෙහෙම ජීවත් වෙන්න බෑ. ආන්ගේ සත්පුරුෂ ශාස්ත්‍රයකට සුදුසුම භූමිය තමයි ලංකාව. හරිම සත්පුරුෂයා ඉන්න රටක්. ඒ නිසා අපි නිතරම කුසල අරමුණු තන පිහිටුව ගන්න ඕනේ. ඒ කියන්නේ අනුන් ගැන හිතලා කුසල අරමුණු කරන්න යන්න එපා. බුදුහාමුදුරුවෝ නිතරම දේශනා කළේ මහණෙනි ධර්මය අනුන්ගෙන් දකින්න යන්න එපා, ඔබෙන් දකින්න කියලා. අනුන්ගෙන් දුක දකින්න යන්න බෑනේ. එහෙම කවදාකවත් දකින්නත් බෑ. පුළුවන්ද? කවදාකවත් දකින්න බෑ. එහෙම දුක හම්බ වෙන්නෙත් නැහැ. දුක දකින්න ඕනි ආධ්‍යාත්මිකවයි. මගෙන් දුක දකිනකොට මට තවත් කෙනෙක් එක්ක සසඳලා බලන්න අවශ්‍යතාවයක් නැහැ. මම ඒකටත් එක උදාහරණයක් ඔයත්තන්ට කියන්න. අපි කියනවා ලෙඩෙක් දැක්කහම අනේ බලන්නකෝ අර මනුස්සයා හරි ලෙඩකින් ඉන්නේ කියලා කියනවා. ඒ මම නිරෝගීකම නිසා නෙමේ දෙයා ගැන දකින්නේ දුකක් කියලා. මම නිරෝගී නිසා මම එයා දකින්නකොට කියනවා අනේ හරි දුකක් නිගෙවන්නේ කියලා කියනවා. මම ඔබෙන් පෙරලා අනිත් පැත්තට අහන. දැන් ඒක දුකක් නම් එයාටත් වඩා දුක් විඳින කෙනෙක් ඉන්නවා. හිතන්න ඔබ උණකට හෙම්බිරිස්සාවකට හොස්පිටල් එකේ ඇඩ්මිට් වෙලා මේ පැත්තේ ඉන්නවා. අනිත් පැත්තේ ඉන්නවා පිළිකාවකින් දුක් විඳින හුස්ම යන්න කිට්ටු වෙලාම ඉන්න අම්ම කෙනෙක් හෝ තාත්ති කෙනෙක් ඉන්නවා. ඒ තැනත් ඔබ ගැන දකින්නේ කොහොමද? එයා දකිනවා අනේ අර මිනිස්සයන යන්තම් කියලා ඉන්නවනේ. එහෙනම් එතන කෝ එයාට දුක. එයාට දුක වෙනස්නේ. එහෙනම් බාහිරින් දුක දකින්න පුළුවන්ද? බාහිරින් දුක දකින්න බෑ. තමන්ගෙන් දකින්න පුළුවන් ආධ්‍යාත්මයෙන් මේක දුකක් නේද කියලා. ඒ කියන්නේ
මේ ධර්මතාවයේ මටත් උරුමයි නේද කියලා හිතන්න පටන් ගත්තොත් දුක දැනෙන්න පටන් ගන්නවා. බාහිරින් දකින්න බෑ. ඔය ඥානවත්තු කියලා සූත්‍රයක් තියෙනවා. සංයුත්ත නිකායේ නිදාන වර්ගයේ. ඥානවත්තු කියලා. ඥානෙ පහල කරගන්න බුදුරජාණන් වහන්සේ ආකාර 42ක් දේශනා කරලා තියෙනවා. ඒ ආකාර 42 ඕන වෙන්නේ නැහැ කෙනෙකුට නිවන් දකින්න. එකක් තිබ්බත් ඇති අරමුණක් ඇතිව නිවන් අවබෝධ කරගන්න. ඒකෙදිත් බුදුරජාණන් වහන්සේ කියන කාරණාම විස්තර කරනවා. දුක කියලා කියන්නේ තමන්ගෙන් දකින්න ඕන එකක්. දැන් ඒතකොට අද ඔයත්තන්ට කියලා දෙනවා ආවේනික දුක් පහක් ගැන. ඒතකොට ආවේනික දුක් පහක් කියමස ඒක එයාලට පමණක් ආවේනිකයි. එහෙනම් තව කට්ටියකට ඒක ආවේනික නැද්ද? තව කට්ටියකට ඒක අවේනිකයි. තවත් කට්ටියකට ඒක ආවේනිකයි. ආවේනික දුක් පහක් තියෙනවා කාන්තාවකට. දැන් ඔන්න අද අම්මගේ උපන්දිනෙට තමයි කියලා දෙන්නේ. මතක තියාගන්න ඕනේ. දැන් ඇයි මම එහෙම කියන්නේ? බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරද්දී උන්වහන්සේ පාවිච්චි කළ හරි ලස්සන වචන ටිකක්. ඒ තමයි උදාහරණ ගන්නකොට භාග්‍යවතුන් වහන්සේ බොහෝ උදාහරණ අරන් තියෙන ඔවුන්ගේ තිබුණු ක්‍රියාවන් අලල්ලාම ධර්මයේ ගැට ගහලා දීලා තියෙනවා. කෙතක වැඩ හිටිය කෙනෙක් කෙතක් කුඹුරක් කර කර හිටපු කෙනෙකුට ගිහින් කුඹුර උපමාවකට අරගෙන බණ කිව්වා. කසීභාරද්වාජට. කසීභාරද්වාජ කියලා කියන්නේ කුඹුරු කරපු ගොවි මහත්තයෙක්නේ. ඉතින් ගොවි මහත්තයට බණ කියලා හරියනවද මේ මහලක ඉන්න සඳුරුතලයක ඉන්න කෙනෙකුට කියන විදිහට? නෑනේ. එයා කවදාක සඳුරුතලයක් දැකලා නෑනේ නේ. එතකොට එයාට අරමුණක් එනවා මොකද්ද? සඳුරුතලය බල්ලෙන් නොකොණු වලින් ඕක තේරුම් ගන්න. නේ බුදුරජාණන් වහන්සේ ආ කුඹුරේ හිටියනම් කුඹුරු උපමාවකට අරගෙන ධර්මය කියලා දුන්නා. වань කොච්චර හොඳ උන්වහන්සේගේ තිබ්බ ඥානයක්ද නේ? තේරුම් අරගෙන තියෙන දේ ලෝකේ තියෙන දේ ගැන කියලා දුන්නා. එතකොට රුක්කෝපම සූත්‍රය කියලා ලස්සන සූත්‍රයක් තියෙනවා. ඒ රුක්කෝපම සූත්‍රය දේශනා කළා නිතරම කැලෑවල් වල ජීවත් වෙන ගහක් පිළිබඳවයි කියන්න ඕනේ නැහැ. ගහක් කියන සංකල්පේ වචන මාත්‍රෙන් දුන්නු ගමන් එයා දන්නවා ගහක් කියන්නේ යටට මුල් ගිහිල්ලා තියෙන කඳක් තියෙන කොළ තියෙන රිකිලි තියෙන මේ එයාට ඔක්කොම ටික මතක් වෙනවානේ ගහ. ජීවිතේටවත් ගහක් නැති කෙනෙකුට ගහක් ගැන කියලා බණක් කියන්න කිව්වොත් එයාට ඉස්සලා ගහ ඉඳලා පෙන්නන්න ඕන. ඒතර බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරනකොට එයාලගෙම කොටස් උපමාවකට අරගෙන ධර්මයේ දේශනා කළා තියෙනවා. ඒතර ධම්මගේ උපන්දින නිසා අම්මට නැතිවෙච්ච දුක් පහක් ගැන ධර්මයේ තියෙන විදිය කියලා දෙනවා. එතකොට අය කොකාගෙන්වත් අහන්න දෙයක් නැහැ නේ. ඈත් වෙනෙන් නම් හාඳුරනෝක මටත් උනානේ කියලා හිතෙනවා. නේ? එතකොට ආවේනික දුක්. ආවේනික දුක්ඛ සූත්‍රය දේශනා කළ තියෙන බුදුරජාණන් වහන්සේ මාතුගාම. මාතුගාම කියන්නේ කාටද? කාන්තාවට. මාතුගාම කියලා කියන්නේ කාන්තාවට. දැන් ඒකට උකට හරි ලස්සන ප්‍රශ්නකුත් තියෙනවා මේ දවස්වල නේ. අම්මා බොරු කියපු නිසා කාන්තාවක් වුණාද? ඔය කතා නේ. ඒක ධර්මයේ යම් යම් තැන්වල තියෙනවා පුංචි සිද්ධි දාමය. දැන් ඔයත්තන්ට ඒකත් කියලා දෙලින්න එපා. දැන් මම කිව්වොත් එහෙම මේ මේසේ සම්පූර්ණ පඨවි ධාතු කියලා කිව්වොත් අපි දකින මාත්‍රයෙන් ඒක අල්ලගන්න ඇත්ත මේක පඨවි කියලා. ලීයක් කියන්නේ පඨවි ධාතු කියන්නේ. තව කෙනෙක් මෙහෙම කිව්වොත් එහෙම හඳුන් වලින් තෙල් ගන්න නැද්ද? අපි කියනකට හඳුන් තෙල් කියන්නේ. තෙල් කියන්නේ මොනවද? ආපෝ ධාතුව. හඳුන් ලීය කියන්නේ පඨවි ධාතුව. එහෙනම් මොකද ඒක උනේ? අපි කියන්නේ වැඩිම ප්‍රමාණයක් අයිති වෙලා තියෙන යම් දෙයක් වුණොත් ඒකට කියන පඨවි ධාතුව. හරියට මෙහෙම හිතන්නකො තවත් ඔක සරලව කිව්වොත් ඔයත් ගෙවල් හදලා තියෙනවානේ. වැලි ලොරි වල පටවගෙන ගෙදර අරන් එනකොට වැලිම තියනවද වතුරක් තියනවද? වැලි වතුරයි දෙකම තියෙනවා. දැන් ඔයත් කියනද වැලි වතුර ලොරිය ආව කියනද වැලි ලොරිය ආව කියලා කියනවා. ඒ ඉතින් වැලි වතුර කියලා කියන්නේ පාය. වතුර අඩු ප්‍රමාණයක් තියෙනවා වැලි වැඩි ප්‍රමාණයක් තියෙනවා. එතකොට අපි කියනවා වැලි ලොරිය ආවා කියලා. ඒ වගේ පඨවි කියලා කියන්නේ වැඩිපුර කොටසක් තියෙනවා පඨවි ධාතුවේ. හැබැයි ඒක ඇතුලේ ආපෝ නැහැ කියලා කියන්න බෑ. තේජෝ නැහැ කියලා කියන්න බෑ.
ඒක ඇතුළෙත් තියෙනවා වායෝ ධාතුව. ගලක් කිව්වහම පටවිනේ. හැබැයි ගල ඇතුලේ පුංචි සිදුරුත් එක්ක වායු ධාතුව නැද්ද? සාපේක්ෂව ගත්තොත් වායෝ ධාතුව අඩුයි. පඨවි ධාතුව වැඩි. ඒ නිසා අපි කියනවා පඨවි ධාතුව කියලා. ඒ වගේ කාන්තාවක් කළ උපදින්න බොරුවත් හේතුවක් වෙනවා. ඒක වැත්තෝ දැන් හිත යන්නේ බලන්නකො හාමුදුරු අපිටත් කිව්වනේ කියලා නේ. දැන් හරි ලස්සන වචනයක් තියෙනවා අපරාපරේ වේදිනී අකුසල කර්මයකින් ස්ත්‍රීත්වයේ උපදිනා සමයක් වේනම් සුජාතා සුමනා යසෝදරා බන්දුල මල්ලිකා ආදී දේවීවරුන්ට මෙන් පංචකල්යාණියකින් යුක්ත වීමෙන්ද කියලා පින් වාක්‍ය කියද්දිවත් අහලා තියෙනවනේ නේ. ස්ත්‍රීත්වයේ උපදින දෙවෙනි කාරණාව තමයි ඒ ස්ත්‍රී ආත්මයටම ඇලීම හේතු කරන කොටගෙන. ඒකටම ඇලෙනවනේ. ස්ත්‍රීත්වයටම ස්ත්‍රී රූපයටම ඇලෙනවා. ඉතින් අපි කිව්වට මෙතන මේ ස්ත්‍රිය කියලා කියන්නේ කොණ්ඩේව වල ඉන්න කාන්තා රූපයක් කියන එකට වඩා ධර්මයේ විස්තර කරන විදිහට ගැඹුරේ. ලාලිත්‍ය ස්ත්‍රී ස්වරූපයෙන් ඒක කර්මයට අනුව ලැබෙන දෙයක්. කවදාකවත් ස්ත්‍රියකට යන්න පුළුවන් ද පිරිමියෙක් යන විදිහට? බෑනේ. ඒක මොකක් නිසා ලැබිච්ච එකක්ද? කර්මයක විපාකයක්. ස්ත්‍රියට ඒ ස්ත්‍රිය මහරජන වුණා කියලා හිතන්න. ඒ මහරජනියටත් අඩිය තියන්න බෑ පිරිමියෙක් විදිහට. එතන මේ අපි කියන්නේ එහෙමනේ අපි කියන්නේ ඉත්ති ලිංගං. ඒතර ඉත්ති ලිංගය නිසා අපි ස්ත්‍රී ලිංගයි කියලා කියනවා. නේ ඒක නෙමෙයි ධර්මයේ තුල විස්තර කරන්නේ. ධර්මයේ තුල ඒක විතරක් නෙවෙයි ධර්මයේ තුල. කතාව, ගමන බිමන, ඉඳුන් හිටුන්, ආකල්ප, සංකල්ප, සිනහ මේ සියල්ලම ස්ත්‍රියකට ලැබෙනකොට තමයි අපි යට කියන්නේ ස්ත්‍රියක් කියලා. ඉතින් ඒකට හේතුවක් වෙනවා. දැන් අම්මලා අමනාප වෙන්න එපා. හොඳේ දැන් අම්මගේ උපන්දින දවසේ බණ කියලා. මටත් අම්මෙක් ඉන්නවනේ. නෑ. ස්ත්‍රිය බොහෝ සෙයින්ම කියන්නේ ආභරණ වලට ඇලුම්කම් දක්වන පුරුෂයන්ට වඩා. ඇත්තද නැත්තද කියලා ඔබෙන් අහලා බලන්න. රූපයක් දැක්කත්, වස්තුවක් දැක්කත් පිරිමියෙකුට වඩා ආකර්ෂණය වෙන්නේ කාටද? කාන්තාවක්. ඇයි ඒ? එයාගේ ඒක තමයි කර්ම නිමිත්ත. ස්ත්‍රීත්වයේ ඉපදිච්ච නිසාමයි එහෙම වෙන්නේ. ස්ත්‍රීත්වයේ ඉපදිච්ච නිසාමයි එහෙම වෙන්නේ. ඒක එතකොට කුසලයක්ද අකුසලයක්ද? ඒක අකුසල විපාකයක් නේ. පුරුෂයෙක් වශයෙන් ඉපදුනත්, ස්ත්‍රියක් වශයෙන් ඉපදුනත්, කවුරු වශයෙන් ඉපදුනත් ජාතිපි දුකමයි. නමුත් මෙතන මේ ආකාර දෙකකින් සත්ව දෙන්නෙක් නිර්මාණය වෙනකොට එතන තියෙනවා කුඩා මහ වශයෙන් අකුසල විපාකයක්. පිරිමියෙකුට කවදාකවත් උදා නොවන කාන්තාවකට පමණක් ආවේනිකම වෙච්චි දුක් පහක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. කවදාකවත් ඒක පිරිමියෙකුට නෑ, ස්ත්‍රියටම විතරයි. එහෙනම් එතනදී එහෙනම් පුරුෂයාට වඩා ස්ත්‍රිය මං කියන්නේ මෙතන අර පුරුෂ මූලික පවුලක් හදන්න ඕනේ කියන කතාව නෙමෙයි. නේ ඔයත් විතර වෙන්න තව උත්සාහ දරන්න ඕනනේ. ඕකනේ ධර්මයේ තුල අපිට උගන්වන්නේ. ඒතේ ආවේනික දුක් පහක් දකින කාන්තාව ඒතනට ඇලෙන්නේ නැතු එතනින් එතර වෙන්න උත්සාහ දරන. දැන් ඔක කිව්වේ නැත්නම් එතර වෙන්න උත්සාහ දරන්නේ නැහැනේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළා දෙනවා. ඔන්න බලන්නකො. මහණෙනි පංචමානි භික්කවේ මාතුගාමස්ස ආවේනිකානි දුක්ඛාති යාති මාතුගාමෝ පච්චුනෝ හෝති අඤ්ඤත්‍රේව පුරිසේ අඤ්ඤත්තේව පුරිසේහි කිසිම විදිහකටවත් මහණෙනි පුරුෂයන්ට අදාළ වෙන්නේ නැත. කිසිම විදිහකටවත් පුරුෂයන්ට අදාළ අඤ්ඤත්‍රේව පුරිසේ කතමානි පංච පුරුෂයන්ට කවදාකවත් මහණෙනි අදාළ වෙන්නේ නැති ස්ත්‍රීන්ට පමණක්ම අදාළ වෙන්නේ වෙච්ච ආවේනික දුක් පහක් මහණෙනි මා නුඹලට දේශනා කරනවා. ඒතර හිතන්නකො බුදුරජාණන් වහන්සේට කොච්චර අවබෝධයක් තියෙන්නේ නැද්දනේ. ඔන්න පළවෙනි එක. ඉද බික්කවේ මාතුගාමෝ දහරෝව සමානෝ පතිකුලං ගච්ඡති. ඔන්න පළවෙනි එක. ලාබාල කාලේම ස්වාමියාගේ පතිකුලයට යන්න වෙනවා. දැන් ඔන්න අම්මා දැන් එක හොයන්න ඕන දුකක්ද නැද්ද කියලා. එනේ අද ගිහිල්ලා ගෙදර දරුවන්ට කියලා දෙන්න ඕන. ඇත්තනේ නං කියපේ. දහරාච කුඩා කාලයේදී පතිකුලයට යන්න වෙනවා. හරිම ලස්සන වචන දෙකක් ඔතන විස්තර කරනවා. මොකද්ද?
පතිකුලයට යනවා කියලා කියන්නේ කාන්තාව ප්‍රතිවෘතා ධර්මයේ නැමැති ශීලයෙන් ආරක්ෂා වෙලා ඉන්න ඕන. එතන ලස්සන වචනයක් ඔතන බුදුහාමුදුරු විස්තර කරනවා. බලන්නකො කොච්චර ශීලයක්ද කියලා. ප්‍රතිවෘතා ධර්මයේ නැමැති සීලය ගැන විස්තර කරද්දී භාග්‍යවතුන් වහන්සේ එක් තැනකදී විස්තර කරනවා මහ පොළව කම්පාවට පත් කරන්න පුළුවන් ලේ ශීලයෙන්. කාට හරි කෙනෙකුට විපතක් වෙනකොට විපත වලකින්න කියලා දිස්ත්‍රාණ කරන්න පුළුවන් ලේ සීලයෙන්. හිතලා බලන්න විතර කොච්චර බලවත්ද ඒක. එබඳු වූ කුලකාන්තාවක් කුල කුමරියක් කුල කුමරෙකු සරණ පාවා ගැනීම කාන්තාවකටම ආවේනික වෙච්ච දුකක්. දැන් ඔයත් හිතන්නේ නැති නෑ එහෙම උන්නේ නෑනේ. අපි කසාද බඳලා යන්න හරි ආසාවෙන් හිතේ නේ කියලා අපිට හිතෙන්න බලවා. නෑ ඕකේ බරපතලකම දකින්න. මොකද්ද? නන්නාඳුනන ඒ ස්වාමියා අඳුරනවද? අඳුරන්නේ නෑ. නන්නාඳුනන පලාත දන්නවද? පලාත දන්නේ නැහැ. දැන් අර ඔය ඇත්තෝ මේ මහත්තයාගේ ගෙදර ඉන්නවා නම් ඔබට ඒ පරිසරයේ හුරු නිසා හිතෙන්න පුළුවන් නෑනේ මට එහෙම එකක් උන්නේ නෑනේ. ඔබ හොඳට හිතලා බලන්න මුල් දවසේ තුල නේ නා ගන්න ගියත් බයයි. කතා කරන්න ගියත් බයයි. hina වෙන්න ගියත් බයයි. ඇසුරු කරන්න ගියත් බයයි. පොඩ්ඩක් වෙච්ච ගමන් කවුරු හරි බනීද කියලා. හරියට කොයි වගේද? හරියට අර ආවේනික නොවිච්චි පලාතකට ගියාම අපට දැනෙන බයට වඩා බයක් දැනෙනවා. මෙතන සම්පූර්ණ ජීවිතයත් එක්ක ගනුදෙනුවක් නේ. මෙතන සම්පූර්ණ ජීවිතයත් එක්ක ගනුදෙනුවක්. ඒක කාන්තාවකට දැනෙන දුක. පිරිමියෙක් නම් අද ඒ දුක අනිත් පැත්තට ගන්නවනේ. අපි සිංහල භාෂාවෙන් කිව්වොත් එහෙම මේ බින්න බහිනවා කියලානේ කියන්නේ. අනේ කාන්තාවගේ ගෙදරට පිරිමියා යන එක. නේ? හැබැයි පිරිමියාගේ ගෙදරට කාන්තාව ගේන එකට කියන මොකක් කියලාද? දී ගේනවා කියලානේ. නෝනා අරගෙන තමන්ගේ ගෙදරට එනවා. ඒතර තමයි ලස්සන කතාවක් තියෙන සිංහල මොකක්ද? හුලුවත්තක් ලෑස්ති කරලා තියා ගන්න ඕනේ කියලා. එළවෙන වෙලාවට යන්න. කාන්තාවට ආවේනික වෙච්ච දුකක්. මොකද්ද? තමන්ගේ පළාත ඇතහැරලා වෙනත් වූ පළාතකට මුළු ජීවිතේම කැප කරලා යන්න ලැබෙන එක. මේ මනුෂ්‍ය ජීවිතයක් තුළ ඉන්නකම්ම ඒක තමයි යන්න ඕනනේ. ඒක ලොකු අභියෝගයක් කාන්තාවකට. පිරිමියෙකුට නෑ දුක කියන කාන්තාවකට. දැන් අම්මා බලන්න ඕනේ හිතලා ඇත්ත නේද මටත් ඕක කියලා. ඒක බලන්න කාන්තාවක් වෙච්ච නිසා ලැබිච්ච දුකක්ද නැද්ද? ඒක දුකක් නේ. උක විස්තර කරන්න කිව්වොත් එහෙම ගැඹුරින් ඔයත් අන්න කියලා දෙන්න පුළුවන් නේ. අම්මා තාත්තා වෙනස් වෙනවා. ඒ පවුලේ සහෝදරයෝ වෙනස් වෙනවා. වෙනස් වෙනවද නැද්ද? වෙනස් වෙනවා. භාෂාව වෙනස් වෙනවා. හැසිරීම් රටාව වෙනස් වෙනවා. ආහාර රටාවන් වෙනස් වෙනවා. අඳින ඇඳුම් පැළඳුම් වෙනස් වෙනවා. ආගම දහම පවා වෙනස් වෙන්න තැන් තියෙන්න පුළුවන්. ඒක කාන්තාවකට ආවේනික වෙච්ච දුක. දැන් ඒකට ඔයත් කම්පා වෙලා හරියනවද? නෑ කම්පා වෙන්න නෙමෙයි උතන කියන්නේ. මොකද්ද? මේක තමයි ස්ත්‍රීත්වයක ඉපදිච්ච එකේ මටම පමණක් අදාළ වෙච්ච දුකක තියෙන ස්වභාවය. දැන් එතන තුල එහෙනම් ඉන්න දෝ නැත්te එතනින් ආත්මෙ දෙන්න දෝ නැත්තේ. එතනින් ආත්මෙ දෙන්න ඕනේ. දැන් මම ආත්මෙ දෙන විදිහත් ඔයත් අවසානට කියලා දෙන්න. මම දන්නේ නැහැ මහත් වෙලා දෙයිද දන්න එහෙම වරයක් දෙයිද කියලා පොඩ්ඩක් බලන්න හිතලා. ඊළඟට කියන මොකද්ද? ඥාතකේහි විනා හෝති. නෑයන්ගෙන් වෙන් වෙන්න වෙන එක දුකක්. කවුද නෑය? අම්මගෙන් වෙන් වෙන්න වෙනවා. කාන්තාවකට තියෙන ලොකුම රැකවරණය. දැන් අම්මට තිබ්බ ලොකුම රැකවරණය කවුද? තමන්ගේ අම්මා. නේ කාන්තාවකට ඉන්න ලොකුම රැකවරණය, ලොකුම හයිය, ලොකුම හෙවන, ලොකුම පිලිසරණ තමයි කවුද? අම්මා. ඒ අම්මා තරම් කාන්තාවකට පිහිටක් පිලිසරණක් වෙන කෙනෙක් ලෝකේ කොහෙවත් හොයන්න නෑ මහත්තයා. අම්මා තරම් දුවෙකුට කරන ආරක්ෂාවක් තාත්තෙක්වත් කරන්නේ. තාත්තටත් ඒ රැකවරණය දෙන්න බෑ දුවෙකුට. අම්මටම විතරක් ඒ දුවට දෙන්න පුළුවන් රැකවරණයක් තියෙනවා. ඒ රැකවරණේ ජීවිතේ වරදින්නත් පුළුවන්, ජීවිතේ හරියන්නත් පුළුවන්. රැකවරණයෙන් අත් මිදුණු ගමන් දරුවෙකුගේ ජීවිතේ නැති වෙන්නේ නැද්ද? නැති වෙනවනේ. පරිවාස නිවාසවල ඕන තරම් දරුවෝ ඉන්නවනේ. නේ? පුංචි වෙලාවකට අත් මිදිච්ච ගමන් ජීවිතේ සදාකාලිකම විඳවන තැනටපත් වෙනවා. එහෙනම් ලෝකේ ඉන්න ලොකුම රැකවරණේ කවුද? අම්මා. අම්මා නැමැති නෑයාගෙන් වෙන් වෙන්න වෙනවා කාන්තාවකට.
අම්මා දාලා යන එක සැපද දුකද? නේ ඔයත් හිතලා බලන්න. විවාහලා යනකොට අම්මා දාලා යන්න බෑනේ. ඒක ඒ අවස්ථාවක්ම උදා වෙලා යත්තන්ට අත්දැකීම විඳලා බලන්න. ඒ රැකවරණේ, ඒ සෙනෙහස, ඒ ආරක්ෂාව මේ සියල්ලම දුන්නු කෙනෙක් අතහරිනවා කියන එක ලේසි කාරණාවක් නෙවෙයි. ඒක කාන්තාවකට ලැබෙන ආවේනික දුකක්. රැකවරණයෙන් මිදිලා යන එක. නේ ගෝචර භූමියෙන් මිදිලා යන එක. පිහිටක් තිබ්බ දෙයින් අත් මිදිලා යන එක. කාන්තාවකට සුළුපටු දුකක් නෙවෙයි, ඒක විශාල දුකක්. ඒතර හිතලා බලන්නකෝ අර දුක් වලට වඩා මේ දුක් කොච්චරද නේ? මේ ස්ත්‍රීත්වයක තියෙන එකක්. ඊළඟට කියන මොකද්ද? මහණෙනි තමන්ගේ සහෝදරයන්ගෙන් මිදිලා යන එක. සහෝදරියන්ගෙන් මිදිලා යන එක. එයාලා සම්පූර්ණ මත හැරලා දාලා වෙනත් එකට යන එක කාන්තාවකට ලැබෙන දුකක්. හිතලා බලන්නකෝ එතකොට කාන්තාව ස්ත්‍රීත්වයේ පිදිච්ච එකම කොච්චර දුකක්ද? නේ? සත්පුරුෂයගෙන් මිදිලා තමයි යන්න ඕන. මං කියන්නේ නෑ එතන අසත්පුරුෂයි කියලා. එහෙම නෙමෙයි. සත්පුරුෂ භූමියෙන් අත් මිදලා තවත් භූමියක් කරා යන්න ඕනේ. ඒ භූමිය ගැන දන්නේ නැතුව. දැන් ඔයත් අන්න පුළුවන් ද මිනිස්සු දවස් දෙකක් ඇසුරු කරලා කියන්න? බෑනේ නේ. අවුරුදු ගාණක් ඇසුරු කරත් අපිට කියන්න බෑ. බලන්න එතකොට මේ සංසාරයේ තියෙන දුකේ ස්වභාවය. ඕක මහා ප්‍රජාපති ගෞතමී අම්මටත් ඔය දුක දුකමයි. කිසා ගෞතමී අම්මටත් ඔය දුක දුකමයි. පටාචාරාම්මටත් ඔය දුක දුකමයි. රජ්ජුමාලාවටත් ඔය දුක දුකමයි. චිංචිමානවිකාවටත් ඔය දුක දුකමයි. මගේ අම්මටත් ඔය දුක දුකමයි. ඔය ඇත්තන්ගේ අම්මටත් ඔය දුක දුකමයි. ඔය ඇත්ත ස්ත්‍රියක් නම් ඔය ඇත්තන්ටත් ඔය දුක දුකමයි. ඒක මහරජිනටත් ඔය දුක දුකමයි. මොකද්ද? සත්පුරුෂ දෙමෝපියන්ගෙන් අත් මිදිලා තවත් කුලයකට යන්න ලැබෙන එක කාන්තාවකට ලැබෙන දුකක්. ඒ නිසා තමයි ස්ත්‍රීත්වයෙන් අත් මිදෙන්න උත්සාහ දරන්න ඕනේ. ඊළඟට කියන භාගතුන් වහන්සේ මහණෙනි ආවේනික දුක්ඛම්. දෙවෙනි දුක කියනවා මහණෙනි ස්ත්‍රියකට ඍතුවකටපත් වෙන්න වෙන එක ආවේනික දුකක් කියනවා. ඍතුවකටපත් වෙනවා. දරුවෙක් පිළිසිඳ ගන්න කාන්තාවක් ඍතුවකටපත් වෙනවා. ඒ ඍතුවකටපත් වෙන්නේ පුරුෂයන් නෙමේ ස්ත්‍රීන්. ස්ත්‍රියකට ඍතුවකටපත් වීමත් මහණෙනි දුකක් කියනවා. ඒතර හිතලා බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරන ස්ත්‍රීන්ටම පමණක් ආවේනික වෙලා. පුරුෂයන්ට නෑ. ඒක දවසකින් නෙවෙයි දෙකකින් නෙවෙයි මිය ඇදෙන තුරාවටම කාන්තාවකට ඒ දුක විඳින්න වෙනවා. එතකොට සයින්හන්සෝක මහරහතන් වහන්සේ රහත් මෙහෙණින් වහන්සේලාට නෑ. එතනින් මෙපිට ඉන්න හැමෝටම ඍතුවකටපත් වෙන්න වෙනවා. ඒක සපද්ද දුකක්ද? ඒකත් දුකක්. තමන් ප්‍රතිකුලයෙන් වෙන් වෙලා යනවා තවත් කුලයක් කරා. ඒ කියන්නේ තවත් අම්මා තාත්තා කෙනෙක් නෑදෑයෙක් හොයාගෙන ඒ කට්ටිය ගැන දන්නේ නැහැ. හැබැයි විශ්වාසයක් ඇතිව ගමන් කරන්න වෙනවා. ඔන්න පළවෙනි එක. දෙවෙනි එක තමයි අය වැඩි වියටපත් වුණ දා පටන් ඉඳලා දරුවන් ප්‍රසූත කරලා අහවර වෙනකම් ඍතුවකටපත් වෙනවා. ඒකත් කාන්තාවකට ආවේනික වෙච්ච දුකක්. තමන්ගෙන් දකින්න කියන්නේ මේක. ඊළඟට භාගතුන් වහන්සේ මතක් කරනවා මහණෙනි ස්ත්‍රිය ගර්භණීයත්වයකටපත් වෙනවා. ගැබක් කුස පිළිසිඳ ගන්නවා. ඒක අසපද්ද දුකක්ද? ඒකත් දුකක්. ඒකත් දුකක් කියන්නේ. දරාගෙන ඉන්න ගියාම තමයි දරුවෙක් දරාගෙන ඉන්න එකේ තියෙන වේදනාව තියෙන්නේ. ඒකට ලස්සනට දේශනා කරලා තියෙනවා මේ රේරුකාණේ චන්දවිමල මහානායක හාමුදුරුවෝ මේ ගර්භ වක්‍රාන්තික දුක කියලා. ඔය ඉන්න ගමන් මේ ඕනතරම් ජංගම දුරකථන අතේ තියෙනවනේ. එතකොට ඔක ගහලනකොට එතකොට එනවා මේ දුක් ටික. නිකන් ඉන්නක මම කියවලා බලන්නනේ. එතකොට ඔක ඇත්තනේ මේ කොච්චර දුකක්ද මම විඳ කියන එක ඔබට මතක් වෙයි. ගර්භ වක්‍රාන්තික දුක. කාන්තාවකට දරුවෙක් පිළිසිඳ ගැනීම අවස්ථාව මහ විශාල දුකක්. ඔයත් දන්නව එකට ප්‍රතික්‍රියා ශරීරයේ දක්වන විදියනේ. වමන යන්න ගියාම ඒක සපද්ද දුකක්ද? ලේ එනකම් වමන යනවනේ. කා ගන්න විදි කැම ටික අරගෙන බඩ පුරව ගන්න බෑනේ. නේ ගුරෙන් ලේ රහයනක මමන යන අම්මලා ඉන්නවනේ. ඒ ඔක්කොම ඉවසගෙන හිටිය කියන්නේ. ගැබ උස්සගෙන අඩි 10ක් පයින් යන්න පුළුවන්. යන්න බෑනේ. නිින්ද ඕන විදිහට නිින්ද නිදා ගන්න පුළුවන්. ඔයත් හිතලා බලන්න අම්මලානේ නේ.
ඒ කියන්නේ යටි අතර හැරලා නිදා ගන්න ඕන කියලා හිතුවා නිදා ගන්න පුළුවන්ද? බෑනේ. හොඳට වැස්ස වෙලාවක නිින්ද ගියාට පස්සේ ඔන්න කුසේ ඉන්න දරුවා පයින් ගහනවා නේ. උඩ ගිහිල්ලා නැගිටිනවා. ආයෙ නිින්ද එනවද? ආයෙ නිින්ද එන්නේ නෑනේ. තේ කහට එකක් හදාගන්න ඒක බොන්න ගන්නකොට හිතෙනවා අනේ මේක දරුවගේ කොණ්ඩේට ගැටලුවක් එයිද දන්නේ. අම්මලා හිතන විදියනේ. නේ? තරප්පු පෙළ උඩට නැගලා යන්න ඕනේ ගෙදර. ඒත් පඩි දෙකක් විතර නැගලා ආපහු පඩි දෙක පල්ලෙහාට බහින මොකක් ගැන හිතලාද? දරුවට කරදරයක් වෙයිනේ. ඔයත් හිතලා බලන්න. කකුල් දෙක ඉදිමෙන අම්මලාගේ කොට්ට ගෙඩි වගේනේ. කොට්ට පුළුන් තියෙන්නේ කොට්ට පුළුන් ගහක තියෙන කොට්ට ගෙඩියක් වගේ අම්මලා කකුල් ඉදිමෙනවනේ. මොකද මමත් පැවිදි වුණ අවුරුදු 12 දෙන්නේ. ඒතකොට මගේ අක්කට අවුරුදු 14යි. නේ? කොට්ට ගෙඩි තරම් කකුල් ඉදිමෙනවනේ. ඒත් අම්මට ඒක දුකක්ද? අම්මා ඒක සියල්ලම දරාගෙන ඉන්නවනේ. අම්මා සියල්ලම දරාගෙන ඉන්නවනේ. දරුවා කුසේ ඉන්නකොට අම්මගේ මුහුණ ලස්සන වෙනවද අවලස්සන වෙනවද? අවලස්සන වෙනවනේ. තොල්පටි ඉදිමෙනවා, මූණවල් ඉදිමෙනවා, ඇස් කළු වෙනවා, කොණ්ඩේ යන්න පටන් ගන්නවනේ. හැබැයි දරුවා කුසේ තියන් ඉන්නවද නැද්ද? ඉන්නවනේ. ඒ දුක තියාගෙන hina වෙනවනේ. ඒ දුක තියාගෙන hina වෙනවා. අම්ම කෙනෙකුට ආවේනික දුකක්ද නැද්ද? ආවේනිකයිනේ. මාස 9ක් කුසේ හිටපු දරුවා කුසේ ඇතුළෙම මිය යනවා. ඔය තෝන තරම් දැකලා ඇතිනේ. අම්මා මාස 9ක් හීන දකින්නවනේ. මාස 9ක් හීන දකින්නවා, බලාපොරොත්තු තියනවා, අපේක්ෂාවන් තියනවා, කොට්ටේ මහ ගන්නවා, උරේ මහ ගන්නවානේ. හැබැයි මූට්ටු කරන්නේ නැතු ඔක්කොම ටික තියන් ඉන්නවා. කොහොම හරි කමන්නේ දරුවා හැදෙයි කියලා. අවසාන මොහොතේ දරුවා නැති වෙන්නේ නැද්ද? නැති වෙනා ඉන්නවනේ. එහෙනම් දරුවෙක් කුසේ දරාගෙන ඉන්න කාන්තාවට ආවේනික දුකක්. දරුවෙක් කුසේ දරාගෙන ඉන්න එක කාන්තාවට ආවේනික දුක. ඊළඟට කියනවා මොකද්ද? මහණනි ඒ දරුවා ප්‍රසූත කරන එක කාන්තාවට දුකක්. නේ? ස්වභාවික දරුවෙක් ප්‍රසූත කරන එක බුදුහාඳුර විස්තර කරනවානේ. එකම අස්ති කැබැල්ලක් කොටස් 40කට එක වතාවකදී බිඳිනවා වගේ කියනවා. දැන් ඔය ඇත්තන්ගේ අතේ මෙතන මැණික් කටුවේ ඉඳලා වැලිමිට ගාවට එනකන් තියෙන අස්ති කොටස අඩියක් ඕන නම් තියෙන්නේ. අඩියක කොටස කෑලි 40කට එක මොහොතකදී කැඩුවොත් කොච්චර වේදනාවක් තියෙද කියලා හිතලා බලන්න. අම්මට මං අකමැතියි කියලා දරුවා ප්‍රසූත නොකර ඉන්නද? නෑනේ. අම්මට ඒ වේදනාව විඳින්න වෙනවා. ඒතර මාස 9ක් හරියට කන්නේ නැහැ. මාස 9ක් හරියට නිදියන්නේ නැහැ. මාස 9ක් හරියට ඇවිදින්නේ නැහැ. මාස 9ක් හරියට hina වෙන්න නැහැ. ඒ මදිවට ඔක්කොම අවිනිශ්චිතයි. ඉපදිලා එළියට එනකම්ම මට ෂුවර් එකක් නැහැ, විශ්වාසයක් නැහැ. ඒත් අම්මා හිත ඇතුලේ බලාපොරොත්තුවක් තියාගෙන ඉවසගෙන ඉන්නවා. කාන්තාවට ආවේනිකයිද නැද්ද? ආවේනිකයිනේ. ඔන්න අම්මගේ අවුරුදු 85ට. එතකොට එක දරුවෙකුට කොහොමද දරුවෝ 3 දෙනෙක් ඇදුවොත් කොහොමද තියෙන්නේ? දරුවෝ 7 දෙනෙක් ඇදුවොත් ඒ දුක කොහොමද තියෙන්නේ? එතකොට එකම කොටස කෑලි 40 කෑලි 7කට බෙදන්න ඕන. නේ? හිතලා බලන්න කොච්චරක්ද කියලා. මේක අම්ම කෙනෙක් විඳින අම්මට තාත්තට නෑ මේ දුක. අම්මලටම පමණක් කාන්තාවන්ට පමණක් ආවේනික දුක. ඊළඟට කියන්නේ මොකද්ද? මහණෙනි පුරුෂයාට උපස්ථාන කරන්නියක් බවට පත් වෙන්න ඕනේ. ඒකත් දුක. පුරුෂයන්ට උපස්ථාන කරන කෙනෙක් වෙන්න ඕනනේ. ඒ කියන්නේ පුකාර සප්තභාර්ය සූත්‍රයේ තියෙන 7 වෙනි කාන්තාවනේ 8ක් එකතු කරන්න කිව්වා. දියබරියක් එකතු කරන්න දෙන්න. ඒ නිසා 8ක් නෑ 7යි තියෙන්නේ. නේ 7 වෙනි එකේදී කියන කාන්තාවක් කියලා කියන්නේ මේ සේවකයෙක් වගේ බිරිඳ සාමියාට. නේ නිතරම සාමියාගේ සියලු දේ සඳහා උපස්ථාන කරන්නියක් බවට පත් වෙනවා. ඒකත් කාන්තාවට සැපද දුකද? ඒකත් දුකක් නේ. දැන් ඔය ඇත්තන්ට මම කිව්වොත් ඔක තව සරලවම කරලා තාත්තිට සීනි තියෙනකොට සීනි හන්දක් වැඩිපුර අර ප්‍රේමයේ වැඩි වෙන වෙලාවට දාලා දුන්නොත් එහෙම ඒත් මොකද්ද වෙන්නේ? ඒත් දැනුමක් නේ. හැබැයි කලේ ආදරේ හින්දා. හැබැයි කලේ ආදරේ හින්දානේ. ඒත් අම්මට බැන්න කියලා අම්මායි පෙරලා බනින්න පුළුවන්ද? බෑනේ. පොඩ්ඩක් ඕනනම් පොඩි විහිළුවක් කරයි. ඉතින් කමක් නැහැ. ඉතින් කියලා ආපෝ. ඒක තමයි කාන්තාවට ඉවසගෙන ඉන්න වෙනවානේ. ඒකට කියනවා දාසි බිරිඳක් වගේනේ. මේක තමයි ලෝකේ කාන්තාවකට ලැබෙන උරුමතාවය. දැන් ඕ ඉවස ගන්න බැරි වුණාම මොකද්ද වෙන්නේ අම්මලාගේ ජීවිතය තුළ දකින්නේ? ඕක ඉවස ගන්න බැරි නම් ওই ධර්මයේ දන්නේ නැත්නම් අම්මලා ඉක්මනටම කරන දේ තමයි විවාහයට වඩා ඉක්මනටම යන්නේ මොකටද?
දික්කසාතයට. ඕක දන්නේ නැති කට්ටිය. දැන් ඉස්සර අම්මලා ගම්මලා දන්නේ ඉඳලා තමයි ඕක ඉවසගෙන හිටියේනේ. දැන් ඕවකින් ප්‍රශ්න එන්නේ නැද්ද? දරුවා කුසේ ඉන්නකොට අම්මා ඉවසයි නැත්තම් ප්‍රශ්න එන්න පටන් ගන්නවා. තාත්තට සලකනකොට තාත්තා රවනවා, ගොරවනවා. ඕක තමයි ලෝකේ ස්වභාවයනේ. මම කොට හරි ලස්සන කතාවකින් බණ ටික ඉවර කරන්න වෙලා ඉවරයි. ගමරාලයි ගමහාමිනේ ගෙදර දවසක් ඉන්නවා. නේ ගමරාලයි ගමහාමිනේ. ඒකට පවුලට ප්‍රශ්න අරන් එනවනේ ගමරාලට කියන ගමේ මිනිස්සු. එනකොට ගමහාමිනේ කුස්සියේ ඉඳලා නිතරම කියනවලු මේ වාට ඇහෙනවද මම කියන දේ කියන මනුස්සය ගානක්වත් ගන්නෑ. කවුද ගානක්වත් ගන්න නැත්තේ? ගමරාල. තාත්තලත් උහුම්මයි. නේ තාත්තලට කොච්චරවත් වෙත් හයියෙන් කියන්නේ. ඔක්කොම ටික හිතේ තියන් ඉන්න ආයෙ පෙරරලා කියන්න යන්නේ. පිරිමින්ගේ තියෙන ස්වභාවයක් ඒකනේ. පිටුපස්සේ ලප්පච්චි නායනවා. ඒක තමයි ස්වභාවය. කවුරුත් කියන්න යන්නේ නැහැ. කමක් නැහැ ඉතින් ඔක කරලා එනවනේ. ඔහොම ඉනකොට දැන් ගමහාමිනට තරහ එනවනේ. හාල් ටික දාලා සෝදනවා නෑබිලි. බලන් හිටිය මහත්තයා හූමිටි දෙන්නෙම නැහැ. දැන් මොකද උනේ? දැන් සීමාව අතික්‍රමණය කළා. සීමා ඉක්මවල ගියා. දැන් මොකද කරන්නේ? පාන වතුර ටික අරන් ඇවිල්ලා හැලුවා හොලුවට. කාගේද? ගමරාලගේ. මිනිස්සු බලාගෙන ඉන්නවා ගමරාල බනින්නේ නැහනේ. ඒ ගමරාලගෙන් අහන ප්‍රශ්න ගෙනාපු මිනිස්සයා ඇයි ගමරාල බනින්නේ නැත්තේ ගමහාමිනේට? මන් දන්නවා. එහින් මෙහින් ගොරවනකොට කොයි වෙලාවෙ හරි වහීවි කියලා. ඔක තමයි තාත්තලා. නේ? ඒ ආවේනික දුක් පිළිබඳව අවබෝධයක් ඇති තාත්තලා ඉක්මනට කිපෙන්නේ නැහනේ. මේක තමයි කාන්තාවගේ ස්වභාවයේ ස්වરૂපය කියලා දැනගන්න. එතකොට පෞල් ජීවිතය හරි ස්ථාවරව පවත්වගෙන යන්න පුළුවන්. ඔන්න ඔය දෙක ඔය ටික තමයි මම කියලා දුන්නේ අම්මගේ උපන් දිනේ දවසේ. පෞල් ජීවිතය ආරක්ෂා වෙනවා. ඒ ගෙදර ඇතුලේ සතුට පවතිනවා. ඊට පස්සේ තාත්තට පුළුවන් අම්මා පිළිබඳව අනුකම්පාවෙන් දකින්නනේ. එයා කොච්චර ලොකු කැපකිරීමක්ද කළේ? එයාගේ සත්පුරුෂය දාලා මං ගැන විශ්වාසය තියන් ආවන මම මේ විශ්වාසය රකින්න ඕනනේ. දිවිහිමියෙන් මම රකින්න ඕනේ කියන එක තාත්තගේ හිතට ආත්ම විශ්වාසයක් එනවා. අනේ මගේ නෝනට ඍතුවකටපත් වෙලා ඉන්නේ. එහෙනම් දැන් මං ඉවසගෙන ඉන්න ඕන. මං උපකාර කරන්න ඕන. මං සත්කාර කරන්න ඕන. තාත්තා ගැන හිතේ අනුකම්පාවක් ඇති වෙනවනේ. ඇය ගැබ්බර වුණාට පස්සේ තාත්තා ඒ වෙනුවෙන් කැපකිරීමක් කරන්න ඕනනේ. අනේ දැන් නෝනා දරුවෙක් හම්බ වෙන්න ඉන්න අම්ම කෙනෙක්. මගේ අම්මා වගේ එහෙනම් මමත් සලකන්න ඕනනේ. හැබැයි ආවේනික දුක් ගැන දන්න තාත්තේ කෙනෙක් නම් තමයි සලකන්නේනේ. දරුවෙක් මනුස්ස ලෝකෙට උප්පත්ති ලැබවනකොට අම්මා විශාල දුකක් විඳිනවා. මගේ අම්මත් ওই දුකම විඳින්න ඇති. අද මගේ බිරිඳේ දුක විඳිනවානේ. එහෙනම් මම කෑම ටික හදලා දීලා උණු වතුර ටික රත් කරලා දීලා මොකක් හරි කරලා මාත් උදව් කරන්න ඕනනේ. ඊළඟට මොකද්ද වෙන්නේ? දරුවෙක් හදනවා කියන එකත් කාන්තාවට දුකක්. එහෙනම් මං දරුවා හදාගන්න උදව් කරන්න ඕන. බලන්නකෝ ස්ත්‍රීන් පුරුෂයන් දෙගොල්ලෝ මේ පිළිබඳ අවබෝධයක් වුණොත් කොච්චර ඒක. දැන් අද අම්මා ඒක නිසා තමයි 85 වෙනි අවුරුද්දක් ගෙවන්නේ. නේ නැත්තම් තාත්තා දාලා ගිහිල්ලා. නේද? ඉවස ගන්න පුරුවන් යන්නේ. දැන් ඉතින් ওই දුක කාන්තාවකට උරුමයිනේ. දැන් කාන්තාත්මෙන් අත්මි දෙන්න ඕනද? කාන්තාත්මෙන් අත්මි දෙන්න නම් පළවෙනිම දේ තමයි ප්‍රතිව්‍රතා ධර්මයේ නැමැති සීලය ආරක්ෂා කරලා මහත්යගෙන් විවරණයක් ගන්න ඕන කියන. දෙයිද? ඒක තමයි දෙන්නේ නැත්තේ. මහත්යගෙන් විවරණයක් ගන්න ඕන ස්ත්‍රීත්වයේ උපදින්න එපා කියලා. තමන් සීල සම්පන්න වෙලා තමයි මහත්යගෙන් ඒ වරම ගන්න ඕන කියන්නේ. බලන්න හම්දුරු ඒකත් වෙලානේ එහෙනම් පුරුෂාධිපත්‍යයට කවදාකවත් දෙන්නේ නැහැ නේ එහෙම කියලා හිතෙන්න පුළුවන් නේ. මේ ලෝකයේ ධර්මතාවයන් පවතින විදිහ තමයි බුදුහාමුදුරු දේශනා කළා දෙන්නේ. ධර්මතාවයන් පවතින විදිහනේ. ඒ නිසා ස්ත්‍රීත්වයේද පුරුෂාත්මයේද කියන එක ප්‍රශ්නයක් කරගන්න එපා. සංසාරයේ තියෙන අප්‍රමාණ දුකක්. කොතන ඉපදුනත් ඒ ඉපදීම තියෙන දුක. කාන්තාවක් වුණොත් ඒක තව ටිකක් වැඩි දුක් විඳින්න වෙනවා. ඒක තමයි අපරාපර්ය කුසල වේදී කර්මයේ තියෙන විපාක. නේ? ඒක අපරාපර්ය කුසල වේදී කර්මයේ තියෙන විපාක. හැබැයි එහෙම කියලා නිවන වෙනස් වෙන්නේ නැහැ. කාන්තාවට ලැබෙන නිවන මේක, පිරිමියෙකුට ලැබෙන නිවන මේක කියලා නිවන් දෙකක් නැහැ. නිවන් එකයි තියෙන්නේ. හරියට සප්ත මහා සාගරයේ සිව් මහා ගංගාව වේදින් වැටෙනකොට සියලුම වතුර එකම රසක් වතුර එකම රසක් බවට පත් වෙනවා වගේ නිවන කියන රස හැමෝටම එකයි. ඒ නිසා සීල සම්පන්න වෙන්න, ගුණවන්ත වෙන්න, ප්‍රඥා සම්පන්න වෙන්න, ඉවසීම් සම්පන්න වෙන්න.
ජීවත් වෙනකොට අර්ථයකින් යුක්තව සමාධියකින් යුක්තව ජීවත් වෙන්න. මගෙන් මේ කරයට කරදරයක්, දෙයාගෙන් මට කරදරයක් වෙද්දී නම් මම ඒක නොකරේ. නේ? ඒක තුල ජීවිතේ හරි සැනසීමක් තියෙනවා. ඉතින් හැමෝටම ප්‍රාර්ථනා කරනවා මම ওই කාරණා ටික දේශනා කළේ අම්මගේ අවුරුදු 85යි. ඔයත් අම්මගේ දරුවෝ මුණුබුරුනේ. ඔයත් සතුටෙන් ඉන්න නම් දෙගොල්ලටම හරි අවබෝධයක් තියෙන්න ඕනේ. ඒ නිසා තමයි ආවේනික දුක්ඛ සූත්‍රයේ කාරණා පහ කියලා දෙන්නේ. ඒ නිසා හැමෝටම ධර්ම අවබෝධයටපත් වෙන්න මේ කුසල් උපකාරයක්ම වේවා යන ප්‍රාර්ථනාවෙන් ආශිර්වාද කරනවා. ඉතින් අද අවුරුදු 85ක් ජන්මදිනය සමරන දයා ෆොන්සේකා මෑණියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ ප්‍රාර්ථනා කරනවා. අම්මට ආපහු ඉපදින්න නම් ප්‍රාර්ථනා කරන්නේ නැහැ. ඉපදෙනවා කියන්නේ ආපහු දුක් ගොඩකටපත් වෙනවා නේද? ඔය විදිහට මොන සැප විඳගෙන හිටියත් හැම එකක්ම ඉවර වෙන්නේ මොකෙන්ද? දුකින්මනේ. නේ? ඒ නිසා ආපහු තව තවත් උපදින්න නෙවෙයිනේ. ඊළඟ ආත්මය ආත්තන්ගේ අම්මා වුණොත් ඒත් මේ ආවෙනික දුක් පහ ආපහු අම්මා ගන්න. එහෙම නෙමෙයි. සුඛ ප්‍රතිපදාවකින් ඉක්මන් කලක සිව්සස් දහමේ සනසුම ලබන්නට මම්මට මේ කුසල් පාරමී ධර්මයක් ලෙසම උපකාර වේවා යන ප්‍රාර්ථනාවෙන් අපි ආශිර්වාද කරනවා. ඒ වගේම නැසීමේ පරලොව ගිය පියාණන් වන ලූෂන් ෆොන්සේකා පියතුමාට, ඒ වගේම පවුල නමින් මේ පරලොව ගිය විල්මා පීරිස්, සිරිනාත පීරිස්, මෝවින්ද සිල්වා, මාලනීද සිල්වා යන අයට, ඒ වගේම පින් බලාපොරොත්තු වෙන යම් ඥාතිවරයෙක් නැත්නම් මේ සිළුම දෙනාට මේ පින් කුසල අනුමෝදන් කරනවා, අනුමෝදන් වේවා. ඉතින් අප්පච්චි මේ වෙලාවේ හිටියන හරි සතුටු වෙන්නේ. නමුත් ඉතින් ලෝකේ ස්වභාවය ඔක තමයි. උප්පත්තිය සහේ වේදං මරණං ආගතං සදා. ඉපදීමත් එක්ක මිනිස්සු මරණේ අරන් යනවානේ. ඊළඟ අවුරුද්දේ බණක් කියනකොට එක්ක අම්මා නැති වෙන්න පුළුවන්. එක්ක දූ දරුවෝ නැති වෙන්න පුළුවන්. එක්ක සයින්ස් වශයෙන් මම නැති වෙන්න පුළුවන් නේ. අපි දන්නේ නැහැ අපේ මරණය කොහොම ලියන් ඇවිල්ලා තියෙනවද කියලා. ඒ නිසා තාත්තා හොඳ නිමිත්තක් ඇති කළා අපිට. මොකක්ද? ඉපදුණු සත්වය හැමෝම මැරෙනවා කියන එක. ඒ නිසා මිය පරලොව ගිය අප්පච්චි ඇතුළු සියලුම කුල පරම්පරාගත ඥාතීන්ට මේ පින් කුසල් අනුමෝදන් වේවා. සංසාර ගමන වාසනාවන්ත කරගෙන වහවහ උතුම් නිවනේම සනසුම ලබත්වා යන ප්‍රාර්ථනාවෙන් පින් අනුමෝදන් කරනවා. දරුවන් වන මාලන් ෆොන්සේකා, නෙල්මා තෙල්මා ෆොන්සේකා, අර්වින් ෆොන්සේකා යන අයට මෙන්ම පවුලේ සිළු දෙනාටම නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ දිගාසිරි සම්පත සැලසේවා යන සාදු සිත් අරමුණෙන් ආශිර්වාද කරනවා. ඉතින් ඔයත්තන්ට අම්මට සලකන එක දිට්ඨ ධම්ම වේදිනියයි. ඒක ලෝකේ හරීම බලවත්ම දෙයක්. අම්මට සලකන එක, කතා කරන එක, සතුටින් තියෙන එක දිට්ඨ ධම්ම වේදිනියයි. ඒක ලෝකේ කිසිම කෙනෙකුට කරන්න බෑ සංසාරේ කුසල් වඩලා නැති කෙනෙකුට. දෙමව්පියන්ට සලකන්නත් සංසාරේ කුසල් තමන් පූර්ණේ කරගෙන තියෙනවා. ඒ නිසා ඔයත් හැම දිනාටම මවට පියාට සලකන කුසල ශක්තියෙන් ඔයත්න්ට නිදුක් නිරෝගී සුවපත් භවම ලැබේවා යන ප්‍රාර්ථනාවෙන් ආශිර්වාද කරනවා. දේශනා පැවැත්වූ ගෞරවනීය දේශකයාණන් වහන්සේටද මේ කුසල් නිදුක් නිරෝගී සුවපත් භාවය සඳහාම උපකාර වේවා යන ප්‍රාර්ථනාවෙන් ආශිර්වාද කරනවා. ඒ වගේම දිනෙන් දින අප රටට අත්වෙන භයානක ඉරණම නිවැරදි මගට ගෙන ඒමට සියලු දෙනාටම යහපත් කාලයක් උදා කර ගැනීමට අපේ රටේ පාලකයන් හට බුද්ධිය සහ අවංක භාවය ඇතිවෙත්වා යන සාදු සිත් අරමුණෙන් ආශිර්වාද කරනවා. ඉතින් අපි හැම දිනෙකටම ආශිර්වාද කළා වගේම මේ උතුම් සද්ධර්මානුශාසනා මුළු ලෝකයටම විසුරුවා හරින්නට අනුශාසනා පවත්වපු ගලිගමුවේ අවසරයි ඥානදීප ගෞරවනීය නායක සාමිනහන්සේටත් මහා සංඝරත්නයටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ උදා වේවා යන සාදු සිත් අරමුණෙන් ආශිර්වාද කරනවා. ඉතින් ඔයත්තන්ට අර පාලක පැලැන්තියට ආශිර්වාද කළා වගේ මම ඔබට ප්‍රාර්ථනා කරන්න. කිනම් මොහොතකදීවත් සිත කලබල කරගන්න යන්නත් එපා. කිනම් මොහොතකදීවත් ගැටීමක් ඇති කරගන්න යන්නත් එපා. මේක තමයි ලෝකයේ තියෙන ස්වභාවය. ඔක අවබෝධයකින් යුක්ත වුණා නම් ප්‍රශ්නේ ඉවරයිනේ. තෙල් නැහැ කියලා මං ගහගත්ත කියන්න ෆුල් ටැංක් ගිහිල්ලා ගහගෙන මම ගෙදර වාහන අතර කරලා තිබ්බට වැඩක් වෙන්නේ නැහැ නේ. මමත් එතකොට අධර්මිෂ්ඨ කෙනෙක් නේ. සබන් ගණන් යනවා කියනකොට මම සබන් කෑලි 1000ක් විතර ගෙදර ගෙනලා තියාගන්න. වැඩක් නැහැ නේ. කල්පයින් දවසක් වෙනවනේ. මට හැමදාම සබන් ටික ගෙනවා කියලා උදේවස ගගා ඉන්න බෑනේ. හාල් ගණන් යනවා කියලා මට සල්ලි තිබ්බයි කියලා හාල් මිටි 50ක් විතර ගෙදර තියාගත්තට වැඩක් වෙන්නේ නෑනේ. කොච්චර අනවබෝධයක්ද නේ. ගෑස් ගණන් යනවා කියනකොට ගෑස් ටැංකි 30ක් විතර ගෙදර ගෙනලා තියාගත්තු කොච්චර රිස්ක් එකක් ගන්නවද නේ. පුඩා දරුවෙක් මැරෙන්න පුළුවන් නේ. ගේ ගිනි ගන්න පුළුවන් නේ. ඒ නිසා ලෝකේ හැටි ඕක තමයි. ලෝකේ
හැටි ඕක තමයි. මම නම් කියන්නේ ගොඩක් විට අපි පරිත්‍යාගශීලී වුණොත් අපිට නැගිටින්න පුළුවන්. අපිට හරිය ලස්සන පරිත්‍යාගශීලීත්වයක් තියෙනවා පරම්පරාවකින් ඇවිල්ලා. පුළුවන් තරම් අපි පරිත්‍යාගශීලී වෙන්න ඕන. මට දවසකටම ගහන්න ඕන වෙන්නේ කිලෝමීටර් අද 20යි නම් යන්න තියෙන්නේ. මම 20ට තෙල් ටික දාගන්නවා නිකන් ඉන්නේ. නේ? එහෙම කැප කළොත් පයින් යන්න පුළුවන් දුර පයින් යන්න පුළුවන් වෙන්න ඕනනේ. එහෙම කැපකිරීමක් කළොත් අපිට නැගිටින්න පුළුවන්. එහෙම නැතුව නම් අපිට කවදාකවත් නැගිටින්න බෑ. අපි මේටි වැඩි දුෂ්කරතා තිබුණු මිනිස්සු අපි ලස්සනට නැගිට්ටා. ඒ නිසා හැමෝගෙම සිත් තුළ ධාර්මික අදහස් පහළ වේවා යන ප්‍රාර්ථනාවෙන් ආශිර්වාද කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු ධම්ම දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම තෙරුවන් සරණයි. අති උතුම් සද්ධර්මයේ ශ්‍රවණය කළා වූ සියලු දෙනාටම උතුම් ධර්මය අවබෝධ වේවායි මෙත් සිතින් යුතුව ප්‍රාර්ථනා කර සිටිනවා. අද දින ධර්මදේශනාව පැවැත්වූ ගෞරවනීය ස්වාමීන්ද්‍රයන් වහන්සේ මහනුවර ලංකා තිලක විහාරවාසී වේයන්ගොඩ රත්නශ්‍රී භික්ෂු විවේකාශ්‍රමයේ නිර්මාතෘ පරමාචාර්ය නීතියගම චන්දිම ස්වාමීන්ද්‍රයන් වහන්සේට පාද නමස්කාර පූර්වකව සාදු නදින් යුතුව පුණ්‍ය අනුමෝදනා එක්කර සිටිනවා. සාදු සාදු සාදු. අද දින ධර්මානුශාසනාව සඳහා පින්බර ගුවන් කාලය වෙන් කරවා ගනු ලැබුවේ මහභාගයේ පදිංචිව සිටින දයා ෆොන්සේකා මැතිණිය ඇතුළු පවුලේ සියලු දෙනා විසින්. ඒ වගේම ඔවුන්ගේ එම අරමුණු ප්‍රාර්ථනාවන් ඒ ආකාරයෙන්ම ඉෂ්ට සිද්ධ වේවායි මෙත් සිතින් යුතුව ප්‍රාර්ථනා කරමින් ගෞරවනීය ස්වාමීන්ද්‍රයන් වහන්සේට අෂ්ට පරිස්කාර පූජා කරමින් අදට අපි ඔබේ නිවහනෙන් සමුගන්නවා. සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි.